මගුල් සක්වල යනු කුමක්ද? එහි ඇති වටිනාකම කුමක්ද? මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර රෝගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. හොඳයි පින්වතුනි. අද දින අපි ධම්ම සාකච්ඡාව සුපුරුදු පරිදි ආරම්භ කිරීම සඳහා සියලු දෙනාම ත්‍රිවිධ වන්දනා කරගමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ සුවාසූ දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවසරයි. ඒ උත්තරීතර දහම් මඟ අනුගමනය කරන්නා වූ මේ ලෝක ධාතුවේ වැඩ වාසය කළා වූ වැඩ වාසය කරන්නා වූ කරන්න බලාපොරොත්තු වන්නා වූ අති උත්තරීතර මහා සංඝ රත්නයෙන් අවසරයි. හොඳයි පින්තුනි, අපි සුපුරුදු පරිදිම අද දවසේත් ඔබට මතක් කරන්න කැමතියි. ඔබ සියලු දෙනාම මහ පුදුම වාසනාවන්ත පිරිසක්. මහ පුදුම පුණ්‍යවන්ත පිරිසක්. ඇයි මං එහෙම කියන්නේ පින්තුනි? අති දුර්ලභ වූ සද්ධර්මයෙන් බිඳක්, බුදුබණ බිඳක් අහන්න හිත සැකසීලා එනවා කියලා කියන්නේ, අහන්න අවස්ථාවක් ලබා ගන්නවා කියලා කියන්නේ, ඒ මිනිස්සයා මහා පුදුම පින්වන්ත කෙනෙක්. ඒකයි ඔබට නිතර මතක් කරන්න ඔබ මහා පුණ්‍යවන්තයි කියලා. ඉතින් එවැනි පුණ්‍යවන්ත පිරිසකට දහමක් මතු කරන්න ලැබීම ගැන අප්‍රමාණව සතුටටපත් වෙනවා අපි. හොඳයි පින්වතුනි, අපි මේ සාකච්ඡා මාලාව පුරාවටම කතා කළා අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව සම්බන්ධයෙන්. මොකද අපි ඔබට මතක ඇති එක දේශනාවක කතා කළා මේ මනුස්ස ලෝකය කියන එක කොයිතරම් කුඩා ඒකකයක්ද කියලා. මේ තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර ලෝකයේ සහ නිරේ එක්ක සංසන්දනය කළ බලද්දී ඔබට මතක ඇති අපි මනුස්ස ලෝකයේ ටෙනිස් බෝලයකට උපමා කරලා ඉතුරු සතර අපායවල මේ පෘථුවිය වගේ මහ විශාල බෝලවලට උපමා කරලා පෙන්වනවා. ඉතින් ඔබට මේ දේවල් ඇහෙද්දී අහද්දී ඔබට හිතෙන්නේ නැති අනේ මොනතරම් දුර්ලභ අවස්ථාවක්ද මේ ලැබිලා තියෙන්නේ කියලා. ඒ දේවල් වලින් ඔබ තේරුම් ගන්න ඕන කොටස තමයි ඔබ මේ ලෝකෙට ඇවිල්ලා කල යුතු දේමද මේ කරන්නේ කියලා. ඔබගේ දරුවෝ, ඔබගේ ඥාති, හිත මිත්‍ර, අසල්වාසී ආදී පිරිස්, මේ පිරිස මේ ලෝකෙට ඇවිල්ලා මේ කල යුතුම දේවල්ද මේ කරන්නේ කියලා. ඉතින් අපි ඒ ගැන කතා කළා.
මේ පොඩ්ඩක් මතක් කරන්න කැමතියි පින්වතුනි. ඔබ හැමෝම දන්න අපේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටිය. උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක අපේ ආනන්ද හාමුදුරුවෝ. මේ ආනන්ද හාමුදුරන් වහන්සේ නිසා ඒ උත්තමයන් වහන්සේ නිසා අපිට අද මේ ධර්මස්කන්ධය පවා ලැබිලා තියෙන මොකද බොහෝ දෙයක් උන්වහන්සේම තමයි මතක තියාගත්තේ. උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරී. ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ නිසා මේ ලෝක ධාතුවට මතුවෙච්ච තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මේ ලෝක ධාතුවට විවරණය වෙච්ච හරි වටින කාරණාවක් තියෙනවා පින්. ඇඟ ලොඹු ඩහැ ගැන්වෙනවා මේ කරුණ මතක් වෙද්දී. ඒ තමයි පිටුතුනේ එක්තරා අවස්ථාවකදී මේ තථාගතයන් වහන්සේ ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේට පෙර මේ ලෝකේ පහළ වෙච්ච සිකී කියන බුදු පියාණන් වහන්සේගේ කාලේ අභිභූ කියලා රහතන් වහන්සේ නම. මේ උතුම් රහතන් වහන්සේට පින්වතුනි හැකියාවක් තිබිලා තියෙනවා මේ දසදහසක් ලෝක ධාතුවට උන්වහන්සේගේ 이르දි ශක්තිය, 이르දි බලයෙන් දහම් දෙසන්. ඒ වගේ මහා විශාල මහා උතුම් දිවසක් උන්වහන්සේට තිබිලා තියෙනවා. දිවසක් දිව ගණක් උන්වහන්සේට තිබිලා තියෙනවා. ඒ වගේ 이르දියක් උන්වහන්සේට තිබිලා තියෙනවා. ඉතින් මේ කතාව නිසා ආනන්ද හාමුදුරුවෝ දවසක් තථාගතයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අභිභූ රහතන් වහන්සේට මේසා හැකියාවක් තියෙනවා නම් ඔබ වහන්සේට මොනතරම් හැකියාවක් තියෙනවද කියලා අහනවා. ඉතින් තථාගතයන් වහන්සේ මේකට උත්තරයක් දෙනවා ආනන්ද බුදු පියාණන් වහන්සේලාගේ හැකියාවන් අනන්තයි අප්‍රමේයයි කියලා. මෙච්චරයි කියලා කියන්න බෑ කියලා. නවතදී මේ උත්තරේ ප්‍රමාණවත් මදි ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ ආයෙත් ওই ප්‍රශ්නේ අහනවා. ඒත් බුදු පියාණන් වහන්සේ පෙර කී උත්තරේම දෙනවා. ආනන්ද හාමුදුරුවෝ නැවත වරක් අහනවා. අනේ තුන්වෙනි වතාව ඇහුවට පස්සේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ උත්තරයක් දෙනවා. ආනන්ද එහෙනම් මම මේ කාරණාව ඔබට කියන්නම් හොඳට මතක තියාගන්න කියලා. උන්වහන්සේ මතක් කරනවා පින්වතුනි මේ ලෝක ධාතු පිළිබඳ පොඩි විස්තරයක්. තථාගතයන් වහන්සේ මතක් කරනවා මේ අපි ඉන්න සක්වල කියන එක ගැන. ඒ ගැන පින්වතුනි අර අපි එදා කතා කරේ මේ පෘථිවිය ගැන. මේ මනුස්ස ලෝකය ගැන කතා කරේ. මේ සතර අපාය හතරක් තියෙන මේ මනුස්ස ලෝකයේ කියන්නේ පින්වතුනි මේ සක්වලේ එක ලෝකයක් විතරයි. ඔබ මීට පෙරත් අහලා ඇති පින්වතුනි 31 ලෝක ධාතුවක් කියලා එකක් තියෙනවා. කියන්නේ මේ සක්වලට ලෝක 31ක් තියෙනවා පින්වතුනි. මේ මනුස්ස ලෝක විතරක් නෙමෙයි. ලෝක 31ක් තියෙනවා. ඉතින් ඔබ අහලා ඇති පින්වතුනි පොළොව තලයේ පටන් 42000 යොදුන් මැත්තේ පීඨියා වූ චාතුර්මහරජික දිව්‍ය ලෝකය චාතුර්මහරජික දිව්‍ය ලෝකයේ පටන් 42000 යොදුන් මැත්තේ පීඨියා වූ තාවතින්ස දිව්‍ය ලෝකයට ආදි වශයෙන් ඔබ අහලා ඇති. එතකොට පින්වතුනි මේ මනුස්ස ලෝකේ ඉඳලා යොදුන් 42000ක් ඉහළින් චාතුර්මහරජික දිව්‍ය ලෝකේ තියෙන. ඒ වගේ පින්වතුනි පිළිවෙලට මේ සක්වල ධාතුවේ ඒ කියන්නේ මේ අපි ඉන්න සක්වලේ තව ලෝක 4ක් තියෙනවා. තව ලෝක 6ක් තියෙනවා සමා වෙන්න දිව්‍ය ලෝක. චාතුර්මහරජිකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රති කියලා කියනවා මේ දිව්‍ය ලෝක 6ට. පරිනිමිත වසවර්ති කියන එක තමයි උඩින්ම තියෙන්නේ. ඒක තමයි අර මාර දිව්‍ය පුත්‍රය හැවි ඉන්නේ. ඒ වගේම මේකුතුනේ මේ 31 ලෝක ධාතුව කියන මේ අපි ඉන්න සක්වලේ තව තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. ඔබ අහලා ඇති ඔය අවිය අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ට ඒ වගේම බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරোহিතේ
ආදි වශයෙන් පිටුතුනි මේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ වගේම තමයි පිටුතුනි මේ 31 ලෝක ධාතුවේ තවත් අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඒ තමයි බහල ඇති ආකාසඤ්ඤායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියලා. ඒ වගේ 4ක් තියෙන අරූපාවචර. එතකොට කීයද දැන්? අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. 16 4යි 20යි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා 26යි. ඒ වගේම තමයි සතර අපාය තියෙනවා. ඒ කියන්නේ තිරිසන්, අසුර, പ്രേත, නිරේ කියලා සතර අපායවල 4ක් තියෙනවා. මේකෙන් මේ තිරිසන් අපාය ගැන එහෙම අපි ඔබට තෑහෙන්න කතා කරලා තියෙනවා. ඉස්සරහටත් කතා කරමු. එතකොට තිරිසන් ඔය කියන සතර අපායයි 30යි මනුස්ස ලෝකයේ 31යි. ඔන්න ඔකට කියනවා පිංගුතුනි 31 ලෝක ධාතු කියලා. ඒක තමයි අපි ඉන්න සක්වල මේකට එක සූර්යයෙක් ඉන්නක චන්ද්‍රයෙක් ඉන්න. ඉතින් මේ සූර්යාගේ බලපෑම මේ 31 ලෝක ධාතුවටම තියෙනවා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන ආනන්ද දැනගන්න මේ 31 ලෝක ධාතුව නැමැති මේ අපි ඉන්න සක්වල වගේ සක්වලවල් 1000ක් සිහිපත් කරගන්න කියන. ඒ කියන්නේ මේ 31 වගේ ඒවා 1000ක්. ඒකේ පින්වතුනි මනුස්ස ලෝක 1000ක් තියෙනවා. දිව්‍ය ලෝක 6 ඒවා 1000ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක 16 ඒවා 1000ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 ඒවා 1000ක් තියෙනවා. සූර්යය 1000ක්. චන්ද්‍රය 1000ක්. ඔන්න ඕක සිහිපත් කරගන්න කියන ආනන්ද හාමුදුරුවෝ. පිළිතුරේ ඔන්න ඔය ප්‍රමාණේ සක්වල ධාතු ප්‍රමාණයක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා චූලනිකා ලෝක ධාතුව කියලා කියන්නේ. චූලනිකා ලෝක ධාතුව කියලා කියන්නේ එතකොට මේ 31 ලෝක ධාතුව වගේ සක්වලවල් 1000ක්. ඔබට හිතා ගන්න පුළුවන්. ඒකට කියනවා අපි කියන්නේ චූලනිකා ලෝක ධාතුව කියලා. ඒ වගේම තථාගතයන් වහන්සේ ඉන්පසු දේශනා කරනවා පින්වතුනි ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මේ චූලනිකා ලෝක ධාතුවේ තියෙන ප්‍රමාණය නැත්නම් මේ චූලනිකා ලෝක ධාතුව වැඩි කරන්න කියනවා දසදහසින්. ඒ කියන්නේ මේ චූලනිකා ලෝක ධාතුව වගේ ඒවා දසදහසක ප්‍රමාණයක් ලෝක ධාතුවට කියනවා ද්විසහස්සී ලෝක ධාතුව කියලා. ඒ කියන්නේ කොහොමද වෙන්නේ? 31 ලෝක ධාතුව වගේ 1000ක් තමයි චූලනිකා ලෝක ධාතුව කියලා කියන්නේ. මේ චූලනිකා ලෝක ධාතුව වගේ ඒවා දසදහසක්. ඒ කියන්නේ ඒක දසදහසෙන් වැඩි කරන්න ඕනි. අන්න එතකොට එනවා අගයක්. ආන්ගේ වගේ මේ ලෝක ධාතු වලට කියනවා ද්විසහස්සී ලෝක ධාතුව කියලා වෙනවා. ඊර්වස් සතාගතන දේශනා කරනවා ආනන්ද මේ ද්විසහස්සී ලෝක ධාතුව කියන එක වගේ දසදහස් ගුණයක් තමයි ත්‍රිසහස්සී ලෝක ධාතුව කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ මේ ද්විසහස්සී ලෝක ධාතුව ආයිත් වැඩි කරන්න ඕන පිංගුතුනි දසදහසින්. අන්න එතකොට එන ලෝක ධාතු වලට කියනවා ත්‍රිසහස්සී ලෝක ධාතුව කියලා. ඔන්න ඔය ප්‍රමාණයේ ලෝක ධාතුවකට තමයි පිංගුතුනි කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල කියලා. ඔබ මේ වචනේ අනන්තවත් අහලා ඇති. අද ඔබට මේ විස්තර කරලා දෙන්න යන්නේ පිංගුතුනි. ඔබ කොහෙද ඉන්නේ මොනවද කරන්න ඕනේ කියලා. ඔන්න ඔකට කියනවා පිංගුතුනි කෝටි ලක්ෂයක් සක්වල කියලා. ඔබ දන්නවද ඔබ ඉන්නේ කොහෙද කියලාද? පිංගුතුනි මේ කෝටි ලක්ෂයක් සක්වලටම පහළ වෙන්නේ එක බුදු කෙනෙක්. ඔබට අදාහ ගන්න පුළුවන් දෙයක් මගේ නම් ඇඟේ රෝම කූප කෙලින් හිටි වෙනවා. ඒ කියන්නේ පිටුතුනි මේ ලෝක 31ව 1000ක් කියන්නේ චූලනිකා ලෝක ධාතුව. ඒ වගේවත් 10000ක් කියලා කියන්නේ ද්විසහස්සී ලෝක ධාතුව.
ඒ වගේව 10000ක් කියලා කියන ත්‍රිසහස්‍රී ලෝක ධාතුව පිංගුතුනි මේ කියන කෝටි ලක්ෂයක් සක්වලවල් වලටම පහළ වෙන්නේ එක බුදු කෙනෙක්. තථාගතයන් දේශනා කරන උන්වහන්සේගේ බුද්ධාඥාව මෙන්න මේ ත්‍රිසහස්‍රී ලෝක ධාතුව දක්වා විහිදිලා යනවා කියලා. ඒ කියන්නේ පිංගුතුනි මේ ත්‍රිසහස්‍රී ලෝක ධාතුවේ කොහේ ගියත් ඔබට බුදු කෙනෙක් හොයා ගන්න බෑ. කිසිම තැනක හොයා ගන්න බෑ. පිංගුතුනි මේ ත්‍රිසහස්‍රී ලෝක ධාතුවටම තියෙන්නේ එකම එක මගුල් සක්වලයි. ඒකයි පිංගුතුනි මේ අපි ඉන්න ජම්බුද්වීපේ නැමැති පෘථුවියට කියන්නේ මගුල් සක්වලේ තියෙන උතුම්ම ග්‍රහලෝකය කියලා. මේ කෝටි ලක්ෂයක් සක්වලේ පීර හෙව්වත් ඔබට බුදු කෙනෙක් පහළ වෙන ලෝකයක් හොයාගන්න බෑ පිංගුතුනි. ඔය කිසිම ලෝකයක බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මේ ලෝකතල 31 තියෙන මගුල් සක්වල කියන ලෝකේ ඔබ මේ පාද තියාගෙන ඉන්න ලෝකේ තමයි පිංගුතුනි බුදු කෙනෙක් පහළ වෙන්නේ. වෙන කිසිම ලෝකයක බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. පිංගුතුනි ඔය ත්‍රිසහස්‍රී ලෝක ධාතුව දක්වා අනන්ත අප්‍රමාණ ලෝක ප්‍රමාණයක්. ඔය හැම සක්වලකම පෘථුවියක් තියෙනවා. ඔය හැම සක්වලකම දිව්‍ය ලෝක තියෙනවා. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා. පිංගුතුනි ඔය හැම සක්වලකම මිනිස්සු ඉන්නවා. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ ඔබ ඔය කකුල් දෙක තියාගෙන ඉන්න පොළව තරම් වාසනාවන්ත පොළවක් මේ ත්‍රිසහස්‍රී ලෝක ධාතුවේ කොහෙවත් හොයන්න නෑ පිංගුතුනි. මොකද මේ සක්වලෙන් එළියේ තියෙන මේ අප්‍රමාණ සක්වලවල් වල මිනිස්සු ඉන්නවා පිංගුතුනි. ඒ මිනිස්සු ඔබ වගේම එක එක ඒවා කරනවා. ඒ මිනිස්සුන්ට බණපදයක් කියන්නේ. ඒ මිනිස්සුන්ට යථාර්ථය පෙන්වලා දෙන්න කවුරුත් නැහැ. අඩුම ගානේ පිංගුතුනි ඒ ලෝකවල දන් ටිකක් දෙන්න හාමුදුරුවරු කියලා පිරිසක්වත් නැහැ අඩුම ගානේ. මොකද බුදු කෙනෙක් නැත්තම් සද්ධර්මයක් නැහැ, මහා සංඝයා නැහැ. ඔය කවුරුත් නැහැ. හුදෙක්ම මිනිස්සු විතරයි. හුදෙක්ම දෙවිවරු විතරයි. බ්‍රහ්මයෝ විතරයි, අරූපාවචර බ්‍රහ්මයෝ විතරයි, සතර අපායික සත්වයෝ මේ සතර අපායික සත්වයෝ විතරයි. වෙන කවුරුත් නැහැ. බුදු කෙනෙක් නැහැ. බුදුවරු පහළ වෙන්නේ නැහැ ඒවේ. ඔය කිසිම සක්වලක බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ පිංගුතුනි. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ මගුල් සක්වලේ විතරයි. ඔබට හිතා ගන්න පුළුවන්ද ඔබගේ සසර ගමන කොයි තරම් දීර්ඝ එකක්ද කියලා? පිංගුතුනි ත්‍රිසහස්‍රී ලෝක ධාතුවේ ඔබ හිටියා දන්නවා. ඔය කෝටි ලක්ෂයක් සක්වලෙත් ඔබ හැමතැනම සැරිසරුවා මේ සසරේ. සමහර ලෝක ධාතු වල ඔබ හිටියා පිංගුතුනි. ඔබ මිනිසෙක් කියලා හිටියා. බුදු කෙනෙක්ගේ නාමයක්වත් නැහැ. මොකද ඒ ඉඳපු සක්වලවල් වල බුදු කෙනෙක්ගේ පාද ස්පර්ශ වෙන්නේ නැහැ පිංගුතුනි. බුදු කෙනෙක්ගේ බුද්ධ ආඥාවෙන් මහා ආලෝක කිරණ ධාරාවල් බොහෝම කලාතුරකින් යනවා ඇති. මොකද මේ මගුල් සක්වලේ පහළ වෙන තථාගතයන් වහන්සේ නමකට පුළුවන් මේ කෝටි ලක්ෂයක් සක්වල දක්වා උන්වහන්සේගේ බුද්ධ ආඥාව පනවන්න. නමුත් පිංගුතුනි ඔය කිසිම ලෝකෙක බුදු කෙනෙක්ගේ පහ ස්පර්ශ නොවී තියෙන්නේ නැති. පිංගුතුනි ඔබ මේ ලෝකේ කකුල් දෙක තිබ්බත් පිංගුතුනි ඒක ලේසි පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අනන්ත අප්‍රමාණ මනුස්ස ලෝක තියෙනවා පිංගුතුනි. ඒ මනුස්ස ලෝකවල ඉන්න මිනිස්සු ඔබ වගේම දේවල් කර ඉන්නවා. ඒ මිනිස්සුන්ට
ඔය දේවල් කරනවා හැරෙන්න වෙන මුකුත් කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට කොහොමත් ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ දේවය පිංගුතුනි බුදුරු පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට මොනවත් වෙන දෙයක් කරන්න දන්නේ නැහැ මිනිස්සු. දන්නේ නැති නිසා ඒගොල්ලෝ එක එක දේවල් කරනවා. ඉතින් කමක් නැහැ පිංගුතුනි මේක කරාට. මොකද මේ මිනිස්සු ඒව දන්නේ නැහනේ. මේ චූලනිකා ලෝක ධාතුවේ පිංගුතුනි දහසක් මනුස්ස ලෝක තියෙනවා. ඒ දහසක් මනුස්ස ලෝකවල පිංගුතුනි ඉන්න මිනිස්සු ඕන තරම් වෛද්‍යවරු වෙනවා ඇති. ඕන තරම් ඉංජිනේරුවොත් ඒව ඇති. ඕන තරම් ඇකවුන්ටන්ට්ලත් ඒව ඇති. ඕන තරම් බිස්නස් කරන මිනිස්සුත් ඒව ඇති. ඕන තරම් ගුරුවරුත් ඒව ඇති. දෙමාපිය වෙච්ච අය ඇති. දරුවෝ විදිහට ඉන්න අය ඇති. ගෙන ගන්න අය ඇති. එක එක જાතියව කරන අය ඕන තරම් ඒව ඇති. ඒ මිනිස්සු ඒව කරාට කමන්නේ නැහැ පිටු. මොකද ඒ මිනිස්සු ඉන්න ග්‍රහ ලෝකවල නැත්නම් ඒ මිනිස්සු ඉන්න ලෝකවල බුදු කෙනෙක්ගේ පයක්වත් ස්පර්ශ වෙන්නේ නැහැ. ඒව ඒ තරම් අවාසනාවන්තයි. ඒ මිනිස්සු ඒව කරාට කමක් නැහැ. මොකද මේ මිනිස්සුන්ට එතනින් එහා දෙයක් කරන්න විදිහක් නැහැ. මේ මිනිස්සු දන්නේ නැහනේ. පින්වතුනි තථාගතයන් වහන්සේ නිකන් හිතන්න මේ සක්වලේ හැර වෙන සක්වලක එහෙම උන්වහන්සේ පහළ වුණා නම් එහෙම අපිට මොකද වෙන්නේ කියලා. මේ සක්වලේ හැර උන්වහන්සේ අපිට ද්විසහසී ලෝක ධාතුවේ කොයි හරි සක්වලක උන්වහන්සේ පහළ වුණා කියලා. මේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ. දැන් අපි මොකද කරන්න කියන්නේ බලන්න. අපි මොනවද දන්නේ? අඩුම ගානේ මේ ලෝකෙන් එපිට මේ වගේ ලෝක ධාතු තියෙනවා කියලාවත් දන්නවද බුදු කෙනෙක් නැතුව? මේ කරන කර්ම වලට නිරේවල් වල වැටලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා ඒකවත් දන්නවද බුදු කෙනෙක් නැතුව? පව් පින් කියලා දෙයක් තියෙනවා. පව් කරොත් මෙහෙම වෙනවා, පින් කළොත් මෙහෙම වෙනවා. ඔය කිසිම දෙයක් දන්නවද බුදු කෙනෙක් නැතුව? පින්තුනේ ඒවැ හිටියානම් ඔහේ ඉපදිච්ච නිසා මුළු ජීවිතේම වේලි වේලි ඉඳලා මැරිලා යන්න විතරයි තියෙන්නේ. වෙන මුකුත් කරන්න බෑ ඉතින්. නවත් පින්තුනේ ඔබ දැන් ඉන්න මේ මගුල් සක්වල ගැන පොඩ්ඩක් හිතලා බලන්න. පින්තුනේ කෝටි ලක්ෂයක් සක්වල අතරින් ඔබ තේරීපත් වෙලා ඉන්නවා මේ මගුල් සක්වලට. නිකන් හිතලා බලන්න මේ කියන කාරණාව ගැන පිටුනේ. ඇඟ ලොබුඩ හැගන්නේ නැද්ද මේවා කියද්දි? මේ කෝටි ලක්ෂයක් සක්වල අතරින් ඔබ තේරීපත් වෙලා ඉන්නවා පිටුනේ. මගුල් සක්වලේ මනුස්ස ජීවිතයක් ලබන්න දෙවි කෙනෙකුත් නෙමෙයි. මිනිස්සෙක් වෙලා ඉන්නේ. පිටුනේ ලෞතර බුදු පියාණන් වහන්සේ නම ලෝකෙට පහළ වෙන්නේ මිනිස්සෙක් වෙලා. පිටුනේ ඔබත් මිනිස්සෙක්. ඔබ මේ දසදහසක් ලෝක ධාතුව පව කරගෙන ආවා. පිටුතුනි ඔබ මේ කෝටි ලක්ෂයක් සක්වලේ ත්‍රිසහස්‍රී ලෝක ධාතුවත් පව කරගෙන ආවා. ඔබ හිතන්නේ කොච්චර කාලයක් ඒව ඉන්නේ නැති කියලා. එතනින් ත්‍රිසහස්‍රී ලෝක ධාතුවෙන් ද්විසහස්‍රී ලෝක ධාතුවටත් ආවා. අනන්ත අප්‍රමාණ ඉලක්කම් මේ කියන්නේ. පිටුතුනි ඒවෙන් තේරි ඔබ ආවා මේ චූලනිකා ලෝක ධාතුවට. පිටුතුනි ඒකෙනුත් ඔබ තේරි මොකද ඒකත් ලේසි පාසු එකක් නෙමෙයි පිටුතුනි මනුස්ස ලෝක 1000ක් තියෙනවා. ඒවැනුත් තේරි පිටුතුනි ඒවැත් සතර පාර läග අනන්ත අප්‍රමාණ සසරක් මේ ඉන්නේ. පිටුතුනි ඒවැනුත් ගැලවි ඔබ තේරිපත් වෙලාද ඉන්නවා. මේ මගුල් සක්වලේ ඔබ මේ මගුල් සක්වලට තේරිලා ඔබට හිතා ගන්න පුළුවන් ද පිටුතුනි මේවා? සිහිය නැති වෙන්න වගේ නැද්ද මේවා කියද්දි? මේ මගුල් සක්වලේ ඔබ ඉන්නේ. පින්වතුනි මේ මගුල් සක්වලේ විතරයි බුදුරු පහළ වෙන්නේ. වෙන කිසිම සක්වලක බුදු කෙනෙක්ගේ පායිස්පර්ශය ලබන්න හේතු නැහනේ. පින්වතුනි ඔබ මේ ඉන්න පොළොවේ බුදු කෙනෙක් පහළ වෙලා හිටියා. උන්වහන්සේගේ පායිස්පර්ශ උනා මේ පොළොවේ. පින්වතුනි මේ පොළොවට වන්දනා කළත් පව් නැහැ. පින් සිද්ධ වෙනවා ඇති.
මොකද ඒ තරම් වාසනාවන්ත අවස්ථාවක් ඔබට මේ ලැබිලා තියෙන පිංගුතුනි. මගුල් සක්වලේ බුදු කෙනෙක් පහළ වෙච්ච ජම්බුද්වීපේ අවුරුදු 60ක 70ක මනුස්ස ජීවිතයක් ඔබට ලැබිලා පිංගුතුනි. ඔබගේ දරුවන්ටත් ඔන්න ඔය කියපු ලෝකේ අවුරුදු 60ක 70ක මනුස්ස ජීවිතයක් ලැබිලා දැන් තියෙන්නේ. ඔබගේ ඥාති හිත මිත්‍රාදී පිරිස් වලට අවුරුදු 60ක 70ක මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඔබගේ ගමේ, ඔබගේ නගරේ, ඔබගේ පළාතේ, ඔබගේ රටේ ඉන්න මිනිස්සුන්ටත් අවුරුදු 60ක 70ක පොඩි කාලයක් ලැබිලා තියෙනවා පිටුතුනි මේ ලෝකෙ දැන්. ඔබ තීරණය කරන්න ඔබ මොනවද කරන්න ඕනේ කියලා. මං කියන්න ඕනේ නෑ නේද මොනවද කරන්න ඕනේ කියලා. ඔබට තාමත් හිතෙනවද පිටුතුනි මේ සක්වලින් එපිට සක්වල වල ඉන්න මිනිස්සු කරන දේවල් තාවත් කරන්න. මොකද මේ මිනිස්සු ඒවට කරාට කමක් නෑ පිටුතුනි. මේ මිනිස්සුන්ට එතනින් එහා දෙයක් කරන්න මේ මිනිස්සු දන්නේ. නමුත් ඔබගේ ඔය තියෙන බුද්ධිය, ඔබගේ ඔය තියෙන ප්‍රඥාව ඔන්න ඕකට පොඩ්ඩක් තට්ටු කරලා අන්න ඒකෙන් පොඩ්ඩක් හිතලා බලන්න ඔබ කල යුත්තේ ওই ටිකමද කියලා. පිටුතුනි ඔබ දන්නවද? මේ මගුල් සක්වලේ තියෙන ජම්බුද්වීපේ විතරයි පිටුතුනි මේ සිවුරක් දරන්න පුළුවන්. මේ කසාවතක් දරන්න පුළුවන්. මේ මගුල් සක්වලේ මේ ජම්බුද්වීපයේ ඉන්න මිනිස්සෙකුට විතරයි ඔබට හිතා ගන්න පුළුවන් ද පිටුතුනි මේ කසාවතක් දරනවා කියන එක ලේසි පහසු වැඩක් කියලා. මොකද මේ සක්වලින් එපිට කිසිම සක්වලක කිසිම කෙනෙකුට සිවුරක් දරන්න බෑ. ඇයි? බුදුරු පහළ වෙන්නේ නැති නිසා. ධර්මයක් නැහැ, සංඝයා කියලා කෙනෙක් නැහැ. ඒ නිසා මේ සිවුරක් දරන්න හේතු නැහැ පිටුතුනි. පිටුතුනි ඔබට පේනවද මේ ස්වාමීන් වහන්සේ ඇඳගෙන ඉන්න මේ පොරෝගෙන ඉන්න සිවුරේ හැටි? මේ විදිහටම නේද ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ සිවුර පොරෝගෙන ඉන්නේ? පිටුතුනි මේ සිවුරක් පොරවන්න අවස්ථාවක් ලැබෙනවා කියලා කියන්නේ මිනිස්සෙකුට. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි පිටුතුනි. තථාගතයන් වහන්සේගේ උපාසකයෙක් වෙන්න ලැබෙනවා කියන එක පිටුතුනි ලේසි පහසු වැඩක් නෙමෙයි. තථාගතයන් වහන්සේ නමකගේ උපාසිකාවක් වෙන්න ලැබෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. අනගාരികයෙක් වෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි පිටුතුනි මේ සම්බුද්ධ ශාසනයක. මොකද සම්බුද්ධ ශාසන හැමතැනම නැහැ. සම්බුද්ධ ශාසනයක අනගාരികවතක් ලබන්න තියෙන එක පිටුතුනි ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද හැමතැනම සම්බුද්ධ ශාසන නැහැ පිටුතුනි. පඳුරකට පයින් ගැහුවාම හැමතැනම විසි වෙනවා. ඒ සා දුර්ලභ අවස්ථාවක් පිටුතුනි. ඒකයි කියන්නේ. මේ සහ දුර්ලභ අවස්ථාවේ මේ සහ දුර්ලභ සද්ධර්මයක් ඔබට ඇහෙනවා. ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේ ශ්‍රී මුකෙන් කිසිම වචනයක් පිටුතුනි නිකරුණේ පිට කරන්නේ නැහැ. උන්වහන්සේවට හේතු යුක්ති සහිතවමයි ඒවා කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැති එක. මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුණාට තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ සද්ධර්මයේ අර්ථ මාත්‍රයක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඔබට අහිලා ඇති පිටුතුනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා. ඔබට දැන් තේරෙනවා ඇති ඇයි එහෙම කියන්නේ කියලා උන්වහන්සේ. මොකද පිටුතුනි මේ මගුල් සක්වලෙත් මතක තියාගන්න හැමදාම බුදුරු පහළ වෙන්නේ නැහැ. මේ ගස්වල ගෙඩියනවා වගේ හැමදාම බුදුරු පහළ වෙන්නේ නැහැ. මේ මගුල් සක්වල තිබ්බා කියලා පිටුතුනි ඒකෙත් බුදුරු නැහැ නිකන් හිතන්න. සමහර කාලවල තියෙනවා පිටුතුනි කල්ප අසංකේයයක් දක්වා බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ මේ මගුල් සක්වලේවත්. මගුල් සක්වලේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැත්නම් පිටුතුනි අනිත් සක්වල වල ගැන කවර කතාවද? ද්විසහස්‍රී ත්‍රිසහස්‍රී ලෝක ධාතු කිසිම එක කොහොමවත් බුදුරු පහළ වෙන්නේ නැහැ. මේ මගුල් සක්වලේ විතරයි පහළ වුණොත් පහළ වෙන්නේ.
මේ තාක් බුදුරු පහළ වුණා නම් පහළ වුණෙත් මේ මගුල් සක්වල එහෙනම් හිතා ගන්න පිටුතුනි මොනතරම් පුණ්‍යවන්ත කෙනෙක්ද කියලා ඔබ. සමහර කල්ප තියෙනවා පිටුතුනි මේ කල්පවල බුදුරු නැහැ. මේ මගුල් සක්වලේ සමහර කාල තියෙනවා පිටුතුනි. කල්ප 60 70කින් බුදුරු පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පෘථුවිය හැදිලා ඒ කියන්නේ මේ පෘථුවිය හැදිලා වෙනසෙමින් ගිහිල්ලා වෙනසිලා තිබිලා හැදෙමින් තිබෙන වගේ සමස්ත කාලයකට කල්පයක් කියලා කියනවා. ඒක ලේසි පහසු කාලයක් නෙමෙයි. ඒකට තථාගතයන් වහන්සේ විවිධාකාරී උපමා දීලා තිනවා බහලා ඇති ඒවා. ආන් ඒ වගේ කල්ප අසංකේය ගණන් තියෙනවා පින්තුනේ. බුදු කෙනෙක් මේ මගුල් සක්වලේවත් පහළ වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒ කාලවලත් ඔබයි මමයි මේ සසරේ හිටියා. ඒ මුළු කාලෙම අපි එකම එක ප්‍රාර්ථනාවක් කළා. මොකද්ද? අනේ කවදා හරි මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා නම් මේ සතර පායේ වැටි ඉන්න මේක කොහෙන් කෙලවර කරගන්නද තේරෙන්නේ නැහැ. කවුද මේකෙන් ගලවලා දෙන්නේ කියලා එහෙම දන්න කෙනෙකුත් නැහැ. කල යුත්තේ මොකද්ද කියලා දෙන්න කෙනෙකුත් නැහැ. නොකල යුත්තේ මොකද්ද කියලා දෙන්න කෙනෙකුත් නැහැ. දුක් විඳ විඳා ඉන්න මොකද බින්දුතුනි? තථාගතයන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ නොමැතිව කිසි කෙනෙකුට මේ දුකෙන් අත මිදෙන්න බෑ පින්තුනි. කිසිම කෙනෙකුට අත මිදෙන්න බෑ. මේ භයානක ලෝක ධාතුවෙන් අත මිදෙන්න බෑ කිසිම කෙනෙකුට. ඒකායන වයම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. තථාගතයන් වහන්සේ නමක් ලෝපහල වෙලා දේශනා කරන චතුරාර්ය සත්‍ය ඇසුරින් එන ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ කරන්නේ නැතුව මේ ලෝකින කිසිම මිනිසෙකුට මේ බන්ධනෙන් ගැලවෙන්න බෑ. එයාට තියෙන්නේ මාරු වෙවි අනන්ත අප්‍රමාණ විඳ ඉන්න විතරයි මේකේ. මොකද එතනින් එහාට කිසිම ක්‍රමයක් නැහැ පිටුට ගැලවෙන්න. නිකමට හිතලා බලන්න. ඔබගේ දරුවන්ට දී යුතු දායාදේ මොකක්ද කියලා? පිටුතුනි ඔබගේ දරුවෝ තාමත් කර ඉන්නව ඇති. සාමාන්‍යයෙන් කොහේ හරි සක්වලක මිනිස්සෙක් ඉපදුනාට පස්සේ කරන ටික. පිටුතුනි ඒ ටික ඒ සක්වල ලිපදුනාට ඒ දරුවන්ට කරන්න දුන්නට කමක් නැහැ. මොකද ඒ දරුවන්ට එතනින් එහා කරන්න දෙයක් නැහැ. නමුත් මගුල් සක්වලේ පහළ වෙලා ඉන්න දරුවෙකුට කරන්න කියන්න ඕනි මොකද්ද කියන එක ගැන ඔබ හිතලා බලන්න. මගුල් සක්වලේ පහළ වෙච්ච ඔබ වැනි කෙනෙක් කරන්න ඕනි මොකද්ද කියන එක ගැන ඔබ හිතලා බලන්න. මොකද මේ සක්වල පුදුම විශේෂයි. සහ මේ කාලේ අති විශේෂයි. සක්වල විශේෂයි කියලා කිව්වේ මගුල් සක්වල නිසා. මොකද බුදුරු පහළ වෙන්නේ මේක නිසා. මේ කාලේ අති විශේෂයි කියලා කිව්වේ පිංගුතුනි අති දුර්ලභව මේ සක්වල ධාතුවේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා තවම අවුරුදු 2600 ගණක් විතරයි ගිහිල්ලා තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරපු අති නිර්මල ශ්‍රී සද්ධර්මය පිරිනිවන් පාන නිවෙන ශ්‍රී සද්ධර්මය එලෙසම ජීවමාන වෙනවා. උන්වහන්සේගේ සද්ධර්ම රත්නය උන්වහන්සේගේ සද්ධර්මය අවබෝධ කරගත් උතුමෝ නිවන සාක්ෂාත් කරගෙන මේ ලෝකේ පිරිනිවන් පාලා යනවා. සමහර මිනිස්සු දන්නේත් නැහැ ඒවයි. ඒකයි කියන්නේ පිටුතුනි. ඔබට මේ පෑදිලා තියෙන්නේ ලේසි පහසු පිනක් නෙමෙයි පිටුතුනි. මේ වචන ටිකත් මේ ලෝකේ යථාර්ථය පිළිබඳ වචන ටිකක් ඇහෙන්නත් ඔබ මහා පුදුම පින්වන්තයි පිරිසක් පිටුතුනි. ඒකයි කියන්නේ. මේ ධර්මස්කන්ධය ඔබට ලැබිලා තියෙන පිටුතුනි තර්කවාද කර ඉන්න නෙමෙයි. මේ අවස්ථාව ඔබට ලැබිලා තියෙන පිටුතුනි තර්කවාද කර ඉන්න නෙමෙයි. මේ අවස්ථාව ලැබිලා තියෙන පිටුතුනි අති දුර්ලභව ඔබට මේ නිවන් මඟ පූර්ණේ කරගන්න. ඔබ හොඳට හිතලා බලන්න. මගුල් සක්වලක පය ගහලා ඉන්න ඒ වාසනාවන්ත ඔබේ දරුවට ඔබේ දැරියට මේ මගුල් සක්වලේ පය ගහලා ඉන්න කාලය ඇතුළතදී මොනවද දෙන්න ඕනි කියලා. මොකද පින්වතුනි ඔබගේ දරුවා
ඔබගේ කුසට ආවේ. ලේසි පහසු ගමනකින් නෙමෙයි. අනන්ත අප්‍රමාණ පිඟුතුනි හිතා ගන්නවත් බෑ. ඒකයි මේ ඉලක්කම් වලින් ඔබට කියන්න උත්සාහ කරන්න පිඟුතුනි හිතා ගන්නවත් බෑ මේ සසර ගැන. ඔන්න ඔයනේ සසරකින් ගැලවිලා තමයි පිඟුතුනි ඔබගේ මේ පුංචි දරුවා ඔබගේ කුසට ඇදිලා ආවේ. ඒ දරුවා ඔබගේ කුසට ඇදිලා ආවේ පිඟුතුනි ඒ දරුවාගේ මහ විශාල පුණ්‍ය ශක්තියකට. ඔබ හොඳට හිතලා බලන්න මේ දරුවාගේ පුණ්‍ය ශක්තියට ඔබ ඉඩ දෙනවද නැත්නම් වෙන මොන හරි කරනවද කියලා. මොකද මිනිස්සෙක් කියලා ඉපදින එක සාමාන්‍ය දෙයක්. නමුත් මගුල් සක්වලේ මිනිස්සෙක් කියලා ඉපදිනවා කියන කෙනා පිඟුතුනි අති විශේෂ මිනිස්සෙක්. ඒ මිනිස්සයා මේ කරගත්ත අනන්ත අප්‍රමාණ පිනක ප්‍රතිඵලයක් විදියට පිඟුතුනි මේ ලෝකෙට එන්නේ. ඔබගේ කුසලයේ දරුවා ආවේ අන්න ඒ වගේ ප්‍රතිඵලයකට. ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ දරුවගේ පුණ්‍ය ශක්තියට ඔබ හරිම ලන්සුව දීලාද කියලා. ඒ දරුවා මේ තැනට තේරීපත් උනේ ලේසි පහසු ගමනකින් නෙමෙයි. පිඟුතුනි මේ කල්පේ බුදුරු 4 නමක් පහළ වෙලා ඉන්නේ. මේ මහ පොළේ හුස්මක් ගන්නවත් මිනිස්සෙට ලැබුණොත් ඒකත් පුදුම පින්වන්තයි පිඟුතුනි. ඒකයි කියන්නේ. මේ කල්පේ තමයි පිඟුතුනි කාශ්‍යප බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වුණේ. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ පෙර බුදු පියාණන් වහන්සේ. ලේසි පහසු නෑ. ඔබ අහලා ඇති කකුසඳ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ පහළුනේ මේ කල්පේ. මේකට කියන භද්‍ර කල්පයක් කියලා. ඒ කියන්නේ මේ සක්වලේ හොඳම මගුල වෙන්නේ මේ කාලේ. පිඟුතුනි බුදුහුරු පහළ වෙන නිසා මේකට මගුල් සක්වලක් කියලා කියන්නේ මිසක් මේ මිනිසු කසාද බඳින නිසා නෙමෙයි. මිනිසු කසාද බඳින හැමතැනම මිනිස්සේ කසාද බඳිනවා කියලා කියන්නේ දිනුමක් වෙන්නේ කොහොමද පිඟුතුනි ඒක? කසාදයක් බඳිනවා කියන්නේ ඒකනේ. බඳිනවා කියන්නේ ගැට ගන්නවට දෙන්න දෙපැත්තට යන්නේ නේද බාණෙන් මිදිලා. ඒක කොහොමද හොඳ වැඩක් වෙන්නේ? බඳිනවා කියලා කියන්නේ ගැට ගන්නවනේ අල්ලලා. දැන් ඔබේ ගෙදර බල්ලව ගැට ගහලා තින්නේ. බල්ලව ගැට ගහලා තින්නේ ඒක දුවනවා කඩාගෙන ඉන්නේ නැහැ. ඉතින් දෙන්නෙක් එකතු කරලා ගැට ගහනවා නීති ඉස්සරහා තියලා. ඇයි? ගැට ගැහුවේ නැත්නම් උන් දෙන්න යනවා දෙපැත්තට. ඉතින් ඒකට කියන්නේ ඉතින් මගුලක් කියලා. මගුලක් කියලා කියන්නේ මේ මංගල්‍යයක් කියලා ඒකට කියන්නේ ඉතින්. හොඳයි. ඒකට මේ මංගල්‍යයක් වල කමක් නැහැ. ඉතින් නොදැනුවත්කමට ඉතින් මොන හරි කියන්නත් බෑ. ඕවට නෙමෙයි පිළිවිදිරි මංගල්‍ය කියලා කියන්නේ. කෝටි ලක්ෂයක් සක්වලකි. අති දුර්ලභ වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙනවා නම් යම් තැනක අන්නේම සංසිද්ධියක් යම් තැනක සිද්ධ වෙනවා නම් අන්න ඒක කෝටි ලක්ෂයක් සක්වලට මහා මංගල්‍යයක්. ඇයි මේ කෝටි ලක්ෂයක් සක්වලේ ඉලක්කමකින් කියනවා තියා හිතා ගන්නවත් බැරි සත්ත්ව ප්‍රජාවක් ඉන්නවා. ඔබට මතක ඇති වින්දුනේ අපි මේ දේශනා කීපයකට කලින් කතා කරා මේ පෘථිවි ධාතුවේ ඉන්න තිරිසන් අපායේ ඉන්න සත්තු ගැන විතරක් කතා කළා. ඒ අයවත් පින්වතුනි අංකකින් එහෙම සටහන් කරන්න බෑ. අනන්තයි අප්‍රමාණයි. කවුරුන් හෝ මේ කෝටි ලක්ෂයක් සක්වලේ ඉන්න සත්ත්ව ප්‍රජාවට මේවා දුක්ඛිත ගමනේ මේ දුක්ඛිත සසරෙන් ගැලවෙන්න පුළුවන් ගලව ගන්න පුළුවන් එකම එක පුද්ගලයෙක් ඉන්නවා. අන්නේ උත්තමයට කියනවා ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් කියලා. අන්නේ වගේ ශ්‍රේෂ්ඨ උතුමෙක් යම් තැනක පහළ වෙනවා නම් අන්න ඒ තැන ඒ කාන්තේ මහා මංගල්‍යයක් වෙච්ච තැන. ආන්ගේ මහා මංගල්‍ය වෙන තැනට කියනවා මේ ජම්බුද්වීපය කියලා. නොහොත් ඔබ ඔය බණ ටික අහන්න කකුල් දෙක තියාගෙන ඉන්න පොළොව කියලා. ඔය මගුල් සක්වලේ කකුල් දෙක තියාගෙන අව මගුල්ද බලන්න කරන්නේ. මේ මහා මංගල්‍යයක් සිද්ධ වුණා පිටුතුනේ මීට අවුරුදු 2600කට කලින්. ඒ මංගල්‍යයේ රැස් අදටත් විහිදෙනවා. ඒ මංගල්‍යයේ ආනිසංස පිටුතුනේ අවුරුදු 5000ක් දක්වා මේ සක්වල ධාතුවේ විද්‍යාමාන වෙනවා. අවුරුදු 5000ක් දක්වා. ඒකෙන් හිතා ගන්න එහෙම එපා පිටුතුනේ ඒ අවුරුදු 5000ක්ම ඔබට තියෙන අවස්ථාවක් කියලා. නෑ.
ඔබට මේ මංගල්‍ය උදා වෙලා තියෙන්නේ ඔබගේ මනුස්ස ජීවිතයේ තියෙන තාක්කල් විතරයි. මොකද පින්විතනේ ඔබගේ මනුස්ස ජීවිතය ඉවරුණාට පස්සේ මේ පෘථිවි ධාතුවේ අවුරුදු 5000ක් තියෙයි සාසනේ. හැබැයි ඒක ඔබට හිති නෑ. ඒ නිසා ඔබට පින්විතනේ මේ මංගල්‍ය ලැබිලා තින්නේ අවුරුදු 60ක් 70ක් වගේ බොහෝම සුළු කාලයකට. ඔය මනුස්ස ජීවිතය ඔබට ලැබිලා තියෙන්නේ පින්විතනේ යන්නේ වගේ බොහෝම පුංචි කාලයකට. ඒක දැන් ඔබට ලැබිලා. ඒක අපි කලිනුත් කිව්වේ පින්විතනේ මතකදර කනගැස් බෑවේ කතාවෙන්. මේ ලෝකේ වෙන්න බැරි දෙයක් ඔබට වෙලා කියලා එදා කිව්ව නේද? දැන් මොකද ඔබට හිතෙන්නේ? ත්‍රිසහස්‍රී ලෝක ධාතුවක් නෙමෙයි. ද්විසහස්‍රී ලෝක ධාතුවක් නෙමෙයි. චූලනිකා ලෝක ධාතුවක් නෙමෙයි. ඒකිනුත් මිදිලා මේ කෝටි ලක්ෂයක් සක්වලෙන්ම තේරීපත් වෙලා මගුල් සක්වලට ඇහිලා ඒකේ මිනිස්සෙක් කියලා ඔබ ඉපදිලා. පිටුදුරි මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොහොමඩවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි වෙලා. ඔබ පිටුදුරි මේ ගැන වෙනමම පුටුවක් තියාගෙන සතියක් විතර කල්පනා කර කර ඉන්න මේ මොකද්ද උනේ කියලා. කොහොමද එහෙම උනේ කියලා ඔබ වෙනමම ඔබගේ රැකියාවෙන් නිවාඩුවක් එහෙම අරගෙන පුටුවක් එහෙම තියාගෙන කාටවත් එන්න එපා කියලා සතියක් විතර කල්පනා කරන්න පිටුදුරි කොහොමද එහෙම උනේ කියලා. ඊට පස්සේ තව සතියක් විතර කල්පනා කරන්න මෙච්චර කල් කරපු ටික හරිමද කියලා. බුදුවරුන්ගේ පායිස්පර්ශය ලැබපු ලෝකේ ඔබ පහළ වෙලා ඒ පායිස්පර්ශය ලැබපු පෘථිවිය ගයක් හදන එකද බලන්න කරන්න ඕන. පොඩ්ඩක් හිතලා බලන්න. ගයක් හදන්න වෙන පොළවක අපරාධ මේ මගුල් සක්වල පාවිච්චි කරන්න එපා ඒකට. මම මේ කියන්නේ ගෙවල් හදන නවත්තන්න නෙමෙයි මේ කියන්නේ. මේ ඔක්කොම ඔබගේ බුද්ධියේ විමසුමට. ඔබ කල්පනා කරලා බලන්න. ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ දරුවට, ඔබගේ ඥාතියට, ඔබගේ සහෝදරයාට, ඔබගේ බිරිඳට, භාර්යාවට, ඔබගේ ස්වාමි පුරුෂයාට, ඔබගේ ස්වාමි දියණියට, ඔබගේ ස්වාමි දුවට, ඔබගේ ස්වාමියාට මේ අයට ඔබ මොකද්ද බලන්න කියලා දෙන්න ඕනි. ඒ කියන්නේ මේ ලෝකේ ලොකු ගයක් හදාගෙන ඔබ වගේම මහා පුණ්‍ය ශක්තියකින් නොහැකි දෙයක් වෙලා, ඒ කියන්නේ වෙන්න බැරි දෙයක් වෙච්ච තවත් ඔබ වගේ මිනිසෙක්වත් ඒකෙදෙට එක්කන් ඇවිල්ලා දෙන්නත් එක්ක එකතු වෙලා කාලා බීලා ඉඳලා මැරිලා යන එකද කරන්න ඕන දැන් මේ සක්වලේ ඉඳලා පය ගහගෙන අපරාධෙකින් අතුනේ ඒක. තව මිනිස්සෙකුට ලැබෙන තියෙන chance එකක් ඔබ අරගෙන ඒක අවභාවිතා කරන වැඩක් ඔය කරන්නේ. හොඳට හිතලා බලන්න. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු මේවා දන්නේ නැති එක. ඇයි දන්නේ නැත්තේ? පින නැති නිසා. ඔබ දන්නේ කොහොමද? ඔබ ඔබට පින තියෙන නිසා. මොකද ඔබට කොහොමත් මහා පිනක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න පින්තුනි, මගුල් සක්වලේ ඔබ කරන වැඩ මංගල්‍ය වැඩද නැත්නම් අවමංගල්‍ය වැඩද කරන්න කියලා. මේ මගුල් සක්වලට ගැළපෙන්නේ නැති වැඩද බලන්න ඔබ කරන්නේ. පින්තුනි මේ කෝටි ලක්ෂයක් සක්වලටම හාමුදුරුවරු කියලා පිරිසක් ඉන්නේ. ඔබ මේ ඉන්න ලෝකෙ විතරයි. ඔබ මෙතනින් එහාට මේ කොහේ සැරිසරුවා ඔබට දවසක පින්වතුනි සමාධියක් ලැබිලා දිවසක් පහළ වුණොත් එදාට පින්වතුනි මේ ලෝක ධාතු වල තවත් මේ කසාවත වල ඇඳගත්ත ස්වාමින් වහන්සේලා ඉන්නවද කියලා ඔබ හොයලා බලන්න. ඔබ පින්වතුනි පීර හෙව්වත් ඔය කිසිම තැනකින් ඔබට සිවුරක් පොරවගත්ත සංඝයා වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැහැ. ඔය ඇස් දෙකට බලා ගන්න බෑ. ඒකයි පින්වතුනි ඔබ සමහර තැන්වල අහලා තථාගතයන් දේශනා කරලා තියෙනවා මේ ශ්‍රමණ රූපේ දැකීම පවා ලේසි පහසු මිනිස්සෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ශ්‍රමණ රූපයක් දැකීම පවා වෙන්න නම් අනන්ත අප්‍රමාණ පිනක් කරලා තියෙන්න ඕන කියලා මේ මිනිස්සයා. අද ඔබට ලැබිලා තියෙන්නේ
මැණික්ගල් අහුරක්. ඔබ පින්වතුනි මැණික් කන්දක ඉපදිලා තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ මැණික් කන්දක ඉපදිච්ච නිසා ඔබට මැණික් වල වටිනාකමක් නැහැ. ඒක මා පුදුම අවාසනාවක් නේද පින්වතුනි? ඒක මා පුදුම අවාසනාවක්. ඒ මං හිතන්නේ මේ සසරේ සැරිසරන්නම මිනිස්සුන්ට හිතෙන විදිහ. ගෙදර අම්මා ඉන්නකොට ගෙදර අම්මගේ කිසි වටිනාකමක් නැහැ නේද? අම්මා නැති වුණාට පස්සේ තමයි අම්මගේ වටිනාකම පේන්නේ හැමෝට. එදාට කෑග ගහ පිඟුතුනේ අඬනවා. පොළොවේ හැපි පස් කකා අඬනවා. නමුත් එදාට අම්මා නැහැ. තාත්තා ගෙදර ඉන්න තාක්කල් පිඟුතුනේ තාත්තගේ වටිනාකමක් නැහැ. තාත්තා නැති වෙච්ච දවසට පොළොවේ හැපි පස් කකා අඬනවා. මොකද නැති වෙච්ච දවසට තමයි තේරෙන්නේ තිබිච්ච දේ වටිනාකම. බොහෝම කලාතුරකින් පිඟුතුනේ බොහෝම කලාතුරකින් අති දුර්ලභව මිනිස්සෙකුට වටින දේ වටිනවයි කියලා තේරෙනවා. හැබැයි බොහෝ දෙනෙක් තනිකර කන වෙච්ච මිනිස්සු. අර කියන්නේ පිඟුතුනේ කනාගේ පයේ මැණික් ගලක් හැපුණත් කනාට ඒක අඳුන ගන්න බෑ කියලා. ඔබගේ පයේ පිඟුතුනේ හැමදාම මැණික් හැපෙනවා. නමුත් ඔබ අන්ධයි. අන්ධ ඔබගේ අස්පාදනයක තමයි පිඟුතුනේ මේ කරන්නේ. ඒකයි කිව්වේ මේ ලෝකේ ඇත්ත නෙමෙයි පේන්නේ බොරුවක් පේන්නේ කියලා මිනිස්සුන්ට. gedara තමන් ගාව තියෙන දේවල් නැති වුණාට පස්සේ තමයි තේරෙන්නේ ඒවා වටිනාකම. මේ කොහොමාරි පෙන්වලා දෙන්න උත්සාහ කරන්න පිඟුතුනේ. ඔබ සතුව මේ දැන් තියෙන දේවල් වල වටිනාකම ඔබට අහිමි වෙලා යන්න කලින් ඒවැ වටිනාකම කොහොමාරි කරලා ඔබට ඒත්තු ගන්නවන්නයි මේ හදන්නේ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔබ ගාවම ඉන්න මාරයෝ 5 දෙනෙක්. කර්ම මාර, ක්ලේශ මාර, මජ්ජු මාර, අபிසංකාර මාර දිව්‍ය පුත්‍ර කියලා පින්විතනි මාරයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒකෙන් 4 දෙනෙක් ඔබ ගාව ඉන්නේ. කර්ම මාර, ක්ලේශ මාර, මජ්ජු මාර, අபிසංකාර මාර කියන මාරයෝ 4 දෙනා ඔබ ගාව ඉන්නේ. ඒ කියන්නේ ඔබගේ හිතේ ඉන්නේ. ඔන්නේ මාරයෝ 4 දෙනා පින්විතනි මේ ලෝකේ යථාර්ථය පේන්නේ නැති වෙන්න ඔබගේ ඇස් ඉස්සරහට මහ ඝන අන්ධකාර වූ කළු කණ්ණාඩි දෙකක් දාලා තියෙන පින්විතනි. ඒ නිසා ඔබට පේන්නේ නැහැ මේ ලෝකේ ඇත්ත. ඔබගේ වටිනාකමවත් ඔබට පේන්නේ නැහැ. ඔබගේ කුසේ පහළ වෙච්ච දරුවගේ වටිනාකමවත් ඔබට පේන්නේ නැහැ පිටින් වෙන විදියකට ඒවා පේන්නේ ඔක්කොම. මොකද අර මාර්යෝ 4 දෙනාත් එක්ක තථාගතයන් වහන්සේගේ බුද්ධ භාෂිතේ වහලා දාන්න ඕන කරන කළු කණ්ණාඩිය දාලා වහලා දාලා තියෙන මේ ලෝකේ ඇත්ත පේන්නේ නැති වෙලා යන්නේ. ඔබගේ දරුවගේ වටිනාකම ඔබට පේන්නේ නැහැ. ඔබගේ ස්වාමියාගේ ඔබගේ බිරිඳගේ වටිනාකම ඔබට පේන්නේ නැහැ. ඔබගේ ඥාති දරුවන්ගේ වටිනාකම ඔබට පේන්නේ නැහැ. පින්වතුනි පේනවා නම් මගුල්සක් වලට ආපු ඔබ ඒ මගුල්සක් වලටම ආපු ඔබගේ ඥාතියට දෙන්න ඕනි මොනවද කියලා ඔබ දැන් දන්නවනේ. මොකද දෙන්න ඕනි දායාද කියලා. හරිම දායාද දුන්න තථාගතයන් වහන්සේ. ඔය ප්‍රශ්නේ අහනවා තථාගතයන් වහන්සේගේ යසෝදරා දේවිය. රාහුල හාමුදුරුවෝ සමාවෙන රාහුල කුමාරයා තථාගතයන් වහන්සේ උන්වහන්සේ කාරණා කටයුතු කරගෙන යන කාලේදී රාහුල හාමුදුරුවෝ අහනවා සමාවෙන රාහුල කුමාරයා අහනවා නෑනියන්ගෙන් අහනවා දායාද තාත්තගේ දායාද යසෝදරා දේවිය කියනවා ඒක තාත්තගෙන් ගිහිල්ලා ඉල්ල ගන්න කියලා. අන්නේ වෙලාවේදී පින්වතුනි රාහුල කුමාරයා තථාගතයන් වහන්සේ දකින්න වෙලාවේදී ගිහිලා සුළඟෙල්ල එල්ලිලා අහනවා මට දායාදේ දෙන්න කියලා. හරිම දායාදේ දුන්නා. මොකක්ද දීපු දායාද? ඒ පොඩි දරුවව මේ ලෝකේ දෙන්න පුළුවන් වටිනම දේ දුන්නා. මොකක්ද? වාහනයක් දුන්නද? පැද පැදින්? නෑ පිට. මේ
කෝටි ලක්ෂයක් සක්වලේ දෙන්න පුළුවන් මිනිස්සෙකුට දෙන්න පුළුවන් වටිනම ශ්‍රේෂ්ඨම උතුම්ම දායාදේ රාහුල කුමාරයාට දුන්නා. කවුද? සියල්ල දන්න කෝටි ලක්ෂයක් සක්වල පිළිබඳ අතැඹුලක්සේ දන්න සියලු ලෝක ධාතු පිළිබඳ අතැඹුලක්සේ දන්න මේ සසරේ භයානකකම ගැන අතැඹුලක්සේ දන්න සුගත තථාගතයන් වහන්සේ ඒ පුංචි දරුවට දෙන්න ඕන උතුම්ම දායාදය දුන්නා. ඒකට කියනවා පැවිද්ද කියලා. මේ කෝටි ලක්ෂයක් සක්වලේ කිසිම තැනක හොයන්න බැරි ඇඳුම මේ බුද්ධ චීවරේ ඇඳ ගන්න කියලා දුන්නා. මේ කෝටි ලක්ෂයක් සක්වලේ කිසිම තැනක අහන්න බැරි සද්ධර්මයේ ඒ දරුවට අහන්න සලස්සර දුන්නා. මේ කෝටි ලක්ෂයක් සක්වලේ පීරුවත් කිසිම තැනක ගිහිල්ලා හොයාගන්න බැරි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන ඒ දරුවට දුන්නා. මේ කෝටි ලක්ෂයක් සක්වලේ කිසිම තැනක හොයන්න බැරි කිසිම තැනකින් ලබන්න බැරි පීර හෙව්වත් කල්ප සත සහස්ත්‍ර ගානක් පීර හෙව්වත් ලබන්න බැරි බුදු කෙනෙකුගේ මහා සංඝරත්නයේ රැකවරණයේ ආරක්ෂාව ඒ පුංචි දරුවට දුන්නා. අන්න පිංගුතුරේ නියම දායාද. තථාගතයන් වහන්සේ තමයි නියම දායාදේ දන්නේ. උන්වහන්සේ රාහුල කුමාරයා මේ ලෝකෙට මොන තරම් කල්ප ගානකට පස්සේද මේ මිනිස්සෙක් කියලා මේසා පුණ්‍ය ශක්තියක් එක්කම ඉපදලා ඉන්න කියලා අතැඹුලක්සේ දැනගෙන හරිම දායාදේ හරිම වෙලාවට දුන්නා. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතේට ඔබ හරිම දායාදේ දීලාද කියලා තියෙන්නේ කියලා. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබගේ දරුවට හරිම දායාදේ දීලාද කියලා තියෙන්නේ. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබගේ ඥාති සොහොයුරාට ඥාති සොහොයුරියට හරිම දායාදේ දීලාද කියලා තියෙන්නේ. මේකද ඔබ හරිම දායාදේ දීලා නැත්තම් කල්පනා කරලා බලන්න මෙතනින් එහාට මොකද්ද කරන්න ඕනේ කියලා. වෙච්ච දේ වෙලා ඉවර ඒ ගැන පසුතැවෙන්න ඕනේ නැහැ. මොකද අතීත වෙනස් කරන්න බෑනේ පිටුතුනි. අර කියමනක් තියෙන no one can't change yesterday's but everyone can change tomorrow's. පහුගිය දේවල් වෙනස් කරන්න බෑ. නමුත් පිටුතුනි tomorrow's වෙනස් කරන්න පුළුවන්. අනාගතේ වෙනස් කරන්න පුළුවන්. ඒවා වෙනස් කරන්න පිටුතුනි අද දවස පොයින්ට් එකක් කරගන්න. මේක අවස්ථාවක් කරගන්න. ඔබගේ අම්මට තාත්තට ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට යාළු වෙහෙලියන්ට දුවට පුතාට මේ සියලුම දෙනාට මේ ලෝකේ දුර්ලභකම තේරුම් කරලා දෙන්න පිටුතුනි. මේ ලෝකේ දෙන්න පුළුවන් උතුම්ම දායාදේ හැම කෙනාටම දෙන්න. මේ සද්ධර්මයේ ඒ අයට දෙන්න. ඒ අයට ප්‍රෞර්ජාව දෙන්න. මේ කෝටි ලක්ෂයක් සක්වලේ කිසිම තැනක හොයාගන්න බැරි, පොරවන්න බැරි මේ සිවුර, මේ කසාපොට ඒ අයට දෙන්න. ඔබත් ඒක ගන්න. ඒක තමයි පිටුතුනි. ඔබට මේ ලෝකේ මේ සක්වලේ කරන්න පුළුවන් ලොකුම මංගල්‍ය. ඒක තමයි පිටුතුනි උත්තරීතර මංගල්‍ය. මිසක් පෝරුවක් උඩට දෙන්නෙක් නගින එක නෙමෙයි උත්තරීතර මංගල්‍ය. ඒකට ඉතින් මංගල්‍ය කියලා කිව්වට කමක් නැහැ පිටුතුනි. නැගපු අය දන්නවා ඇති මංගල්‍යයක්ද නැද්ද කියලා. ඒකයි කියන්නේ පිටුතුනි රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා. අපි මෙච්චර කල් ওই වලේ වැටිලා හිටියේ. අපි මෙච්චර කල් ওই වලේ වැටිලා හිර වෙලා හිටියේ පිටුතුනි. ওই අගාධවල හිර වෙලා කර කියා ගන්න දෙයක් නැතුව මේ ආපු ගමනක් පිටුතුනි. ඒ ගමනින් මිදෙන්නයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ සසර ඕගේ තරණය කරන්නයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒකට නගින්න මේ යතිවර යාත්‍රාව. මේ යාත්‍රාව පිටුතුනි උඩුගම්බලා යාත්‍රා කරනවා. ඔබ හොඳට මතක තියාගත්තු කාරණාවක් තියෙනවා පිටුතුනි. ගලන අතට ගියොත් පිටුතුනි කවදාවත් ගලන එක ඉවර වෙන්නේ නැහැ කියලා. ගංගාවක්
ඉහළින් පටන් අරගෙන අවසානයක් දක්වා ගලනවා. හැබැයි ඔය ගලන ගංගාවේ අවසානයක් පේන්න තිබුණාට අවසානයක් නැහැ. පහළට යන එක හරිම ලේසි. මේකෙන්ද ගඟකට මිනිස්සෙක් බැස්සාම ඒ මිනිස්සයාට ගඟේ උඩට යන එක අමාරු. ගඟේ පහළට යන එක හරිම ලේසි. ලේසි වැඩ කරන්න කැමති මිනිස්සු ගඟට බැහැලා ගඟේ පහළට පීනනවා. ඇයි? විවිධ තොටුපළවල් වලින් ගඟට බැහැපු ඒ වගේම කම්මැලි මිනිස්සු, ලේසි දේවල් කරන්න පුළුවන් මිනිස්සු, අදිෂ්ඨාන ශක්තියක් නැති මිනිස්සු, යථාර්ථයක් තේරුම් ගන්න බැරි මිනිස්සු, දුර්වල මිනිස්සු ගඟට බැහැලා ඔක්කොමත් එකට එකතු වෙලා ගඟේ පහළට පීනනවා. ඒකට පින්වතුනි අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කොහොමත් ගඟ ගලන්නේ පල්ලෙහාටනේ. ඔහේ ඉන්න තියෙන්නේ මෝඩෙක් වගේ. මේ පල්ලෙහාට ගලාගෙන යනවා. නමුත් පින්වතුනි පහළට පීනන මිනිස්සයාට කිසිම දවසක කෙලවරක් හොයන්න බෑ. මතක තියාගන්න. ගඟක උඩට පීනුවොත් ඒ කාන්තේම කෙලවරක් හොයාගන්න පුළුවන්. මොකද ගඟේ උඩට පීනන්න පින්වතුනි ගඟ එන්න පටු වෙනවා. තවදුරටත් පීනන්න හැබැයි පීනන එක අමාරු. ඒක තමයි කියන්නේ වීරයවන්තයෝ විතරයි ඒක කරන්නේ. පීනන එක අමාරු. හැබැයි උඩට යන්න ගඟ පටු වෙනවා. තවත් උඩට යන්න තව තවත් පටු වෙනවා. ඒක තැනක් තියෙනවා. එතනින් ගඟ ඉවර වෙනවා. අන්න පිංගුතුනි ඉවර වෙන වැඩක් කරන මිනිස්සු. ඉවර වෙන්නේ නැති වැඩක් යමෙක් කර කර ඉන්නවා නම් ඒකට කියනවා නමක් මෝඩයා කියලා. මෝඩකමට අඩ තියාගත්ත මිනිස්සයා මෝඩයා. කෙලවරක් නැති දෙයක් දිගින් දිගටම කොච්චර වලේ වැටුණත් ඒ වලේම ආයි වැටි යමෙක් කර කර යනවා නම් ආන් ඒ කිනාට කියනවා පිටුදින් මෝඩෙක් කියලා. කරන වැඩේ යම් දවසක අවසන් වෙනවා නම්, කරන වැඩේ යම් දවසක ප්‍රතිඵලයක් ලැබෙනවා නම්, කරන වැඩේ යම් දවසක නිමා කරන්න පුළුවන් වැඩක් නම් යමෙක් කරන්නේ ආන්ගේ මනුස්සයට කියන ප්‍රඥාවන්තයෙක් කියලා. ඔබ හිතලා බලන්න. කෝටි ලක්ෂයක් සක්වල ඉන්න තාක්කල් කරලා ඉවර කරන්න බැරි වැඩ. ඒ නිසා තමයි කෝටි ලක්ෂයක් සක්වල ඉන්න තාක්කලුත් කරලා මගුල් සක්වලට ඇවිල්ලා තාමත් කරන්නේ කරලා ඉවර කරන්න බැරි වැඩ. ඇයි එහෙම කියන්නේ? ඔබට මතකද අපි එක දේශනාවක් කතා කළා. මේ ලෝකෙට මිනිස්සෙක් ඉපදිලා ඒක කලින් අත්දැව්වලත් කරපු ටික ආයිත් කරනවා කිය. ඔබට මතක ඇති. මේකේ ඉන්න මේ මීට අත්දැව් ගානකට කලින් එක දේවල් කරා. දේවල් හැදුවා, ළමයි හැදුවා, රස්සාවල් කරා, ඉගෙන ගත්තා, අරව දැනගත්තා, මේව කරගත්තා, මේව අධ්‍යයනය කරා. ඔය කරපු ඔක්කොම ටික ආයිත් කරනවා මේකේ. කොයිලා කරපින් මේකෙන් කය ගල්ලා ගියාට පස්සේ ඊළඟ එකට ගිහිල්ලා ඒකේ ආයිත් කරනවා. එහෙනම් ඔබට පේනවා ඇති පින්තුනි කරලා ඉවර කරන්න බැරි වැඩක් එක දිගට දිගින් දිගටම කරගෙන යනවා. කවදාවත් ඔක් කරලා ඉවර කරන්න බෑ. ඒක කියන්නේ ගඟේ පල්ලෙහාට පීරන මිනිස්සු පින්තුනි පීරන එක ඉවර කරන්න බෑ කවදාවත්. මොකද ඔය ගඟ කොහොම ගිහිලි වෙලා වැටෙනවා මහමූදට. මහමූද රවුම්. ඉතින් වෘතේක කොහෙද අගිස්සප්පෙන්නේ? ඉතින් මහමුදුර වෙනවාද පීනනවා දිගටම පීනලා ආයෙ එතෙන්ට වෙනවා. ආයෙ මොකද කරන්නේ? ඉතින් ආයෙ පීනන්න තමයි තියෙන්නේ. කවදාවත් හරියන වැඩක් නෙමෙයි යෝක. ඒක කියන්නේ උඩුගම්බලයි පීනන්න ඕනේ. උඩුගම්බලා පීනන එක අමාරුයි. කොන්ද තියෙන්න ඕන හොඳට. කොන්ද කෙලින් තියෙන මිනිස්සුන්ට තමයි කරන්න පුළුවන්. කොන්ද කෙලින් නැති වැල් වගේ ගස්වල ඉතිලා ඉන්න මිනිස්සුන්ට කවදාවත් ඕක කරන්න බෑ නේද? ඔබ බලන්න පිටුතුනි ඔබට හොඳ කොන්දක් තියනවද කියලා? ඔබ බලන්න පිටුතුනි ඔබගේ දරුවට, ඔබගේ දෙමාපියන්ට, ඔබගේ ඥාතීන්ට ඔබ කරන්න කියලා තින්නේ කවදාවත් ඉවර කරන්න බැරි වැඩද? නැත්නම් ඒකාන්තයෙන් ඉවර කරලා දිනුමක් ලබන්න පුළුවන් වැඩද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබත් කරන්නේ කවදාවත් කරලා ඉවර කරන්න බැරි වැඩද කියලා ඔබ හොයලා බලන්න. එහෙම කරනවා නම් පිටුතුනි පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න. උඩුගම්බලා පීනන්න. මොකද උඩුගම්බලා පීනොත් පිටුතුනි ඒ කාන්තේම අවසානයක් තියෙනවා. ඒ කාන්තේම ඔය යන ගමනේ ජයග්‍රහණයක් තියෙනවා උඩුගම්බලා පීන මිනිස්සෙකුට. මොකද එයා මුළු කල්ප කෝටි සසහස ගණන් කෙලවරක් නැතුව අනන්තවත් මේකේ පීනින්නේ නැහැ.
එයාගේ ගමන දවසකින් ඉවර වෙනවා. ආන් හිම ඉවර කරපු උතුම තමයි බුදු පියාණන් වහන්සේලා. උන්වහන්සේලාගේ උත්තරීතර මහා සංඝ රත්නය. සාරිපුත්ත මොග්ගල්ලාන කාශ්‍යප ආනන්ද නන්ද රාහුල ආදී අති උතුම් මහරහතන් වහන්සේලා ඒ උන්වහන්සේලාගේ පරම්පරාවේ පැවැතගෙන ආපු ඒ උතුම් කලන වැට ඒ උතුම් පිඟුතුනි මේක ඉවර කරා. මේක මහා පුදුම වැඩක් පිඟුතුනි. මේක මහා හිතා ගන්නවත් බෑ. කොහොමද මෙච්චර කල් අපේ ඇස් අන්ධ වෙලා තිබුණේ කියලා හිතා ගන්නවත් බෑ. දැන් නම් හොඳටම තේරෙනවා පිඟුතුනි මාර බලපෑම කොයිතරම් ප්‍රබලයිද කියලා. කර්ම මාර, ක්ලේශ මාර, මච්චු මාර, අபிසංකාර මාර කියන මේ මාර දිව්‍ය පුත්‍රයෝ ඇතුළු මේ සියලුම මාර පරම්පරාවම එකතු වෙලා ඇස් අන්ධ කරලා තියෙනවා. මතක තියාගන්න. මාරයා ඔබගේ ඇස් අන්ධ කරනවා වගේම තමයි මාරයාත් අන්ධ වෙලා ඉන්නේ. මාරයාගේ තව කවදා හරි දවසක පිඟුතුනි ඇස් අන්ධ වෙච්ච ඇස් එලිපෙහෙලි වෙන්න ඕනේ. එදාට තමයි ඒ මනුස්සයාට ගොඩ යන්න වෙන්නේ. ඒකටත් ඒ මනුස්සයාගේ ජීවිතේටත් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. ඔබගේ ජීවිතේට බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ. ඔබ පය තියලා ඉන්න ওই භූමියේ බුදුරු පය ස්පර්ශ කරලා තියෙන්නේ. වැඩි කාලයක් නෑ තා. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙච්ච ශ්‍රී සද්ධර්මයේ රැව්පිලි රැව් දෙනවා තවමත්. ඒ සහ උතුම් කාලෙක ඔබ ඉපදිලා ඉන්නේ. ඔබ කල්පනා කරලා බලන්න. අවුරුදු 2600කට කලින් මේ ලෝක ධාතුවට පහළ වෙච්ච ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙච්ච ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නේ උන්වහන්සේලාගේ පරම්පරාවෙන් ආපු ඒ මහා සංඝයා උන්වහන්සේලාගේ වචන පදවලින් උන්වහන්සේලාගේ පරම්පරාවේ දිගින් දිගටම අරගෙන යනවා කල්යාණ මිත්‍ර කලන වැට හරහා. ඒක කියන්නේ සද්ධර්මයේ තාමත් රැව්පිලි රැව් දෙනවා කියලා. මේ රැව්පිලි රැව් දීම පිටුතුනේ හැමදාම තියෙන්නේ අවුරුදු 5000යි තියෙන්නේ. මේ රැව්පිලි රැව් දීම අවුරුදු 5000 ලෝකෙ තිබ්බට ඔබට රැව්පිලි රැව් දෙන්නේ නැහැ අවුරුදු 5000. ඔබට රැව්පිලි රැව් දෙන්නේ ඔබගේ ජීවිතයේ තියෙන තාක්කල් විතරයි. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න. මේසා දුර්ලභ රැව්පිලි රැව් දෙන සද්ධර්මයේ දහන්නේ ওই කන් දෙකෙන් නැත්තම් වෙන මොකක් හරිද ওই කන් දෙකෙන් අහන්නේ. හොඳට කල්පනා කරලා බලන්න මේ වගේ. කල්පනා කරලා බලලා ඔබ ගැන තීරණය ගන්න. ඔබගේ දරුවෝ ගැන තීරණ ගන්න. ඔබගේ ඥාති හිත මිත්‍රාදී ගැන තීරණ ගන්න. ඒ මිනිස්සුන්ගේ පුණ්‍ය ශක්තියට වටිනාකමක් දෙන්න හොඳ ලන්සුවක් දෙන්න. ලන්සුවක් දීලා ඒ මිනිස්සුන්ට මේ ලෝකේ ලබන්න පුළුවන් උත්තරීතරම දේ ලබන්න අවශ්‍ය දායාද දෙන්න පිටුතුනි. ආන් එහෙම වුණොත් විතරයි ඔබටත් ඒ අයටත් මේ ගොරවිරන් සසරින් කෙලවරක් නිමක් කොනක් කිසිවක් හොයාගන්න බැරි අර අනන්තයේ හැඩයට ඔබ අනන්තය කියන එක හැඩයක් තියෙනවනේ දැකලා ඇතිනේ. කෙලවරක් නැහැ ඒකේ. අන්නේ කෙලවරක් නැති සසරින් මේ සියලු මිනිස්සුන් මේ සියලු සත්වයන් මුදවා ගැනීම උදෙසා අදම හිසගිනිගත් එක් එගිරි නිවන්නාසේ කටයුතු කරන්න පටන් ගන්න. අන්න එහෙම කරොත් පිංගුතුනි දවසක ඔබත් ඒ සියලු දෙනාත් උත්තරීතර නිර්වාණ ධාතුවෙන් පිරිනිවිලා මේ ගිනි කඳින් සදාහටම නිදහස් වෙන්න. නිදහස් වෙන්න පිංගුතුනි. නිදහස් වෙන්න. මේකෙන් නිදහස් වෙන්න. ඒ උදෙසා ඔබට කරන්න පුළුවන් හැමදේම උපරිමයෙන් කරන්න. අද පිංගුතුනි කාල වේලාව ගත වෙලා යනවා. මේ කියපු කාරණා ඔබගේ ජීවිතේට එකතු කරගන්න. මේවා නිකන් පිංගුතුනි නිකන් අහන්න නෙමෙයි මේ කියන්නේ. අහන්න නෙමෙයි කියන්නේ මේවෙන් රිසල්ට්ස් පෙන්නන. මේ ප්‍රතිඵල පෙන්නන. ඒකටයි මේ කියන්නේ. ඉතින් මේ ටික සුණාත ධාරේත චරාත ධම්මෝ විදියට මේ ටික අහලා ධාරණය කරගෙන එතෙන් එහාට මීට අනුකූලව වහාම කටයුතු කරන්න පටන් ගන්න. කටයුතු කරන්න පටන් අරගෙන ඔබගේ විමුක්තිය ඔබ සාක්ෂාත් කරගන්න. ඒක වෙන කාටවත් තියන්න එපා කරන්න. මොකද වෙන කාටවත් ඒක කරන්න බැරි නිසා. ඔබගේ ගැලවුම්කාරයා ඔබම තමයි. ඔබගේ ගැලවුම්කාරයා ඔබම තමයි. තුම්මේ කිච්ඡං ආකප්පෝ අක්කාතාරෝ තථාගතා පටිපන්නා පමුක්කන්ති ඥායිනෝ මාර බන්ධන. මේ මහා මාර බන්ධනේ ගලවන වැඩේ ඔබම තමයි කරන්නේ. ඔබගේ විමුක්තිය ඔබම තමයි කරන්නේ. තථාගතයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාට පුළුවන් ඔබට මේ ටික කියන්න විතර.
ඔබගේ වැඩේ ඔබ කරගන්න ඕන මිස වෙන කාටවත් කරලා දෙන්න බෑ. එහෙනම් පිටුතුනි මේ කාරණා මතක තියාගෙන ඔබගේ ජීවිතේ කල යුතු දේ කරන්න උත්සාහ කරන්න. හොඳයි පිටුතුනි එහෙනම් අපි අදට දහම් සාකච්ඡාව හමාර කරමු. හොඳයි පිටුතුනි එහෙනම් අපි කෙටියෙන් පුණ්‍ය අනුමෝදනා කරලා මෙතකින් සාකච්ඡා හමාර කරමු. හොඳයි එහෙනම් සෑම තුලන සිහිපත් කරගන්න පිළිවෙල අනන්ත සංසාරයේ පුරා පැමිණි ගමනේදී ඔබ විසින් කරගන්න දුනා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම උපන්දාපටන් මේ දක්වා කාලය පුරාට ඔබ විසින් කරගන්න දුනා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සිහිපත් කරගන්න. ඒ වගේම මේ ධම් දේශනා ශ්‍රවණය කළා ධම් මානසිකාරය කළා මේ කරගන්න දුනා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ලම සිහිපත් කරගන්න වේවි. මේ කරගන්න දුනා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා පළමු කොටම අප සියලු දෙනාට මර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ආරණ්‍ය ගුරු හමුදුරන් වහන්සේ ඇතුළු සියලුම මග වඩන්නා වූ භික්ෂුන් වහන්සේලා සෑම සුරා සිහිපත් කරගන්න. ඒ වගේම ලෝකාත්‍රේ පුරාවට මග වඩන්නා වූ නිවන් මඟ සාක්ෂාත් කිරීමට අප්‍රමාණ වූ උනන්දුවකින් උත්සාහයෙන් කටයුතු කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි ආරාමේ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වූ සෑම සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම මේ රට ලෝකේ ආරක්ෂා කරන්නා වූ සංවර්ධනය කරන්නා වූ පාලනය කරන යම් පිරිසක් ඉන්නවා සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම ශාසන ආරක්ෂාව උදෙසා කැපෙලා කටයුතු කරන්නා මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකේ පුරා වැඩ වාසය කරන්නා වූ මුතු මහා සංඝරත්නය සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේ ඔබගේ මව්දිම අපේ හිතේ ඥාතියන් පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න පිටුතුනි. ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා දේශනීය ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීමට කැපෙලා කටයුතු කරන්නා වූ තාවසින් වාසී ලෝක වැඩ වාසය කරන සක්‍ර දෙවිතුමා ඇතුළු සියලු පරිවාර සේනා පිරිස ඒ වගේම චාතුම් මහරජගේ වැඩ වාසය කරන ධෘතරාෂ්ට්‍ර විරූපාක්ෂ වෛශ්‍රවණය කියනවා සතරවන් දේව මහරජයාගේ පරිවාර සේනා පිරිස. ඒ වගේම අකණ්ඩ පොළොතරේ පටන් කටනා බක්ම ලෝකයේ දක්වා වැඩ වාසය කරන සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා කැපෙලා කටයුතු කරන සියලුම දේව සොමනස සිහිපත් කරගන්න. ඒ වගේම අනන්ත සසර පුරා පැමිණි ගමනේදී ඔබගේ නමින් ජන්මාන්තර ගත වෙනවා මලගිය ආ වූ යම් ඥාති කොට්ටාසයක් ඉන්නවනේ ඥාති මිත්‍රාදී පිරිසක් ඉන්නවනේ සියලු දෙනා සිහිපත් කරගෙන ඒ වගේම මේ ජීවිත කාලය පුරාටම ඔබගේ නමින් ජන්මාන්තර ගතනවා මලගිය ආ වූ යම් ඥාති මිත්‍රාදී පිරිසෙන් සියලු දෙනා සිහිපත් කරන ඒ වගේම මේ කාලයේදී මේ ලෝකේ පුරා පැතිරලා තියෙන කොරෝනා වෛරසය නිසා මලගිය ආ වූ අභාවපාත්‍ර යම් පිරිසක් ඉන්න සියලු දෙනා සිහිපත් කරන මේ කරගන්න දෙන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගේ සීලුම දෙනා උදෙසා වීදි පැතිරියත්වා ඒ පින් වීදි පැතිරියාම තුලින් ඒ සියලු දෙනාම දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියන සාදුකාරය දෙල සෑම සිදනාටම පින් අනුමෝදන් කරා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පුචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලං තී සිදනාට මේ අපතක් නිබ්බාන පරම සුඛේ සුඛතර විත්වා යතිවර යාත්‍රා